හරි පුතේ හැමෝම සවුන්ඩ් ඕෆ් කරගෙන උදව් කරන්න මට වැඩේ කරන්න. පබලුවා කො බොරලු ඉන්නවද? හරි. විශේෂ නෑ මාව ඇහෙනවද? ඔව් ඇහෙනවා. ඒවා පේන්නේ නෑනේ මට. හරි. හොඳයි දරුවනේ නම් බලමු. සිග්නල් අඩු අය ඉන්නවනම් වීඩියෝ ඕෆ් කරගත්තට කමන්නේ. සිග්නල් තියන අය හැමෝම වීඩියෝ ඔන් එකේ තියාගන්න. ඒතර මට කම්මැලිත් නෑනේ ඔයාලගේ ලස්සන මූණු දකිද්දි මේ මට නිින්ද යන්නේ නැහැ නේද උදිත? හරි. හරි. හොඳයි එහෙනම් අභිෂේක බච්චන් මාව ඇහෙනවද? ඔව් සර්. හරි. හොඳයි. හොඳයි පුතේ නම් බලමු. දැන් ළමයි අපි අද කතා කරන්නේ තල රූප ගැන ඉස්සරෝම. දැන් ඔන්න බලන්න. හරි. මට කියන්න මං අඳින්නේ මොකෙද්ද කියලා. පරවියෙක්. නෑ කුකුලෙක්. 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 කුකුලෙක් සර්. කුකුලෙක් සර්. හරි. සර් කුකුලෙක්. අබ්බගාද කුකුලෙක්. කුකුලෙක්. හොඳයි. කුකුලෙක් සර්. කුකුලෙක් හරි මොකෙක් හරි කවන්න බලා ගන්නකෝ. කුකුලෙක්. මං ඉතින් ගෙම්බෙක් කියලා. සර් කුකුලෙක්. අබ්බගාද කුකුලෙක් නේ සර්. හරි හරි මොකෙක් හරි කුකුලෙක් නේ. මූ සර් ලංකාවේ හරි කුකුලෙක්. කකුල් නෑනේ. මේක මේ ජපානයෙන් අල්ලන් ආවේ. සර් අතරින් ඉන්නේ අය කුකුලෙක්. හරි. හරි බලන්නකෝ. කුකුලු ඉන්නවද? හොඳයි. දැන් පුතේ මේ ඔයාලට පේනවා මම මේ රූපයක් අඳින්න භාවිතා කරලා තියෙන රේඛා. හරි මම මේ භාවිතා කරලා තියෙන මේ නිකන් වක්‍ර රේඛා වගේක් මේ අද රේඛා වගේක් කොහොමද? හරි. එහෙනම් දැන් මට කියන්න මේ පින්තූරේ දිහා බලන්න. ගියක්. නැතරුවක්. නෑ මොකද්ද? මොකක් හරි කමක් නැහැ ඉතින් මොකක් හරි මං ඇඳා. හරි. ඒක මොකද්ද? මේ රූප දෙකේ මොකද්ද වෙනස? අර කුකුලා අඳින්න වක්‍ර රේඛායි මේ මොකද්ද මේක අඳින්න සරල රේඛා. කුකුලා අඳින්න වක්‍ර රේඛායි ස්තුතියි. හරි. හොඳයි පුතා එහෙනම් ඔයාලගේ උත්තරේ හරි. මම ඔය කුකුලා අඳින්නවා වගේනේ. එතකොට ඔයාලගේම රෙකෝඩින් එක පැහැදිලි වෙයි. හරි? හොඳයි. එහෙනම් බලා ගන්න. මෙන්න වක්‍ර රේඛා. වක්‍ර රේඛා. කා කැපිටල් කා යන්න දාන්න ඕනේ. වක්‍ර රේඛා. ඊට පස්සේ අනිත් රූපය අදිට ඔයාලට පේනවා මම භාවිතා කරේ කෙලින්ම රේඛාමේ. අපි මේවට කියනවා සරල රේඛා කියලා. අපි සරල රේඛා ගැන කලින් කතා කරලා තියෙනවා. හරි එහෙනම් ඔන්න තියෙනවා සරල රේඛා. එහෙනම් රේඛා වර්ග දෙකයි වක්‍ර රේඛා සහ සරල රේඛා. හොඳයි. දැන් පුතා ඔයාලා බලන්න මම මේ රූප දෙකම ඇඳලා තියෙන්නේ බෝඩ් එකකනේ තලයක ඇඳලා තියෙන්නේ. හරි. ඔය කාගේ අතින් හරි ඊතලයක් ඇඳලා ඒක අයින් කරන්න. right. දැන් පුතා ඔන්න බලන්න. මම මේ ඔක්කොම පින්තූර අඳින්නේ තලයක. හැබැයි ළමයි අපිට ඕන නම් මේ ඔයාලට පේනොත් දැන් මම මේ දම් පාටින් වගේ අඳපු එක තල රූපයක් වගේ පේන්නේ නැහැ. ඒක නිකන් ඝන වස්තුවක් වගේ පේන්නේ. ඒ කියන්නේ තල රූපයක් කියන්නේ පුතා මෙහෙම තලයක අඳින්න පුළුවන්. නමුත් මේක අතින් අල්ලන්න බෑ අපිට. කාට හරි පුළුවන්ද මම මේ බෝඩ් එකේ ඇඳලා තියෙන රූපය අතින් අල්ලලා එහෙට මෙහෙට කරන්න? බෑ.
හැබැයි මම ඔයාලට මේ වගේ ඝන වස්තුවක් දුන්නොත් ඔයාලට පුළුවන් මේ ඝන වස්තුව අතින් අල්ලලා එහෙට මෙහෙට කරන්න. එතකොට ළමයි ඔව් මෙන්න මේක තල රූපයක්. ඒ කියන්නේ තලයක ඇඳිය හැකි රූපයකට අපි කියනවා තල රූපයක් කියලා. එතකොට අපි දැන් සාමාන්‍යයෙන් ගණිතයේදී මේ ඝන වස්තු ටික අවධානයෙන් ඉමු. අපි ඝන වස්තු අඳිනවා මෙහෙම තලවල. නමුත් ඇත්තටම මේ ඝන වස්තු අපිට හම්බුනොත් අතින් අල්ලන්න පුළුවන්. දැන් මේ බෝඩ් එකේ අඳින ඒවා අතින් අල්ලන්න බැරි එක වෙනම කතාවක්. හරි? එතකොට මේ වල තල රූපයි ඝන වස්තුයි පටල ගන්න එපා ළමයි. මම මේ ඇඳපු සියල්ලම ඝන වස්තු මම මේ ඇඳලා තියෙන්නේ. හරි? මේවට දිගක් පළලක් උසක් තුනම තියෙනවා. ඒ කියන්නේ මේවා ඇත්තටම අතින් අල්ලන්න පුළුවන්. හැබැයි තල රූප අපි අඳින තල රූප අපිට අතින් අල්ලන්න බෑ. මේ බලන්න. මේ සමචතුරස්‍රය බෑ. හරි? මේ කිසිම රූපයක් මට අතින් අල්ලන්න බෑ. මෙයාලට දිගක් පළලක් තිබුණට පුතා මෙයාලගේ ඝනකමක් නැහැ. ඒකයි අතින් අල්ලන්න බැරි. රයිට්? එහෙනම් ඔයාලට පේනවා මම මේ අඳින රූප මේ සියලුම රූප මං ඇන්දේ තලයක. ඒ නිසා මම මේකට කියනවා මේ තියෙන්නේ තල රූප. තලයක ඇඳිය හැකි රූප මොන රූපද ළමයි? මොන රූපද? තල රූප. හරි ඕකේ. රයිට්. ඕ එක්ස්කියුස් මී කියන්න. සර් මන් දැනුයි සර් ජොයින් උනේ. ඔව්. දැන් මම මොකද කරන්නේ? මේ අපි ඉබානද? ඔව් සර්. අපි මෙච්චරලා මේ අල්ලන් සෙල්ලම් කෙරුවා. අපි පුතේ මේ දැන් කරන්නේ ටියුට් එකේ 9 වෙනි පිටුව සරල රේඛීය තල රූප කියන මාතෘකාව පටන් ගත්ත විතරයි ඈ. හරි. හරි සර්. හොරා ඉස්සරහට කෙලින් ඉන්න මේ නිකම් මේ අස්සන්ට එන්න. හරි. හොඳයි. එහෙනම් ලියන්න පළවෙනි වාක්‍ය සරල රේඛීය තල රූප කියන තැන ලියන්න. යන්න. තලයක ඇඳිය හැකි රූප තලයක ඇඳිය හැකි රූප සර් කොතනද? ඇයි ටියුට් එකේ උඩම තියෙන්නේ අංක 1 ප්‍රශ්නේ. තල රූපයක් කියන කුමක්ද කියලා ඒක ඇඳින්න. ලියන්න. හරි සර්. තලයක ඇඳිය හැකි රූප තලයක ඇඳිය හැකි රූප තල රූප ලෙස හැඳින්වේ. තලයක ඇඳිය හැකි රූප තල රූප ලෙස හැඳින්වේ. සර් ආයි කියන මට ලියා ගන්න බැරුව ගියා. තලයක ඇඳිය හැකි රූප තල රූප ලෙස හැඳින්වේ. හරිද ළමයි? ඉවරයි සර්. හොඳයි. හරි. ඉවරයි සර්. ඉවරයි සර්. ඉවරයි සර් කියන්නකො. ඉවරයි සර්. හරි. ඉවරයි සර්. හොඳයි. එහෙනම් දැන් බලන්න මම මේ බෝඩ් එකේ පින්තූර ටිකක් අඳිනවා. හොඳයි. දැන් පුතේ ඔන්න මම බෝඩ් එකේ දාලා තියෙනවා පින්තූර කීපයක්. රයිට්. එතකොට ළමයි ඔයාට පේනවද මිෂන් එකගේ අතින් ඔන්න මොකක් හරි ඇඳුණා. රයිට්. පුතේ ඔයාලගේ අතින් ඇඳෙනවා අයින් කරන්න නැත්නම් පාඩම කරන්න බැරි වෙයි. එතකොට කුඹිය. හරි. දැන් මේ කූඹියට මේවට රින් ගන්න පුළුවන්. මේ තල රූප ඇතුළට රින් ගන්න පුළුවන්. හරි. මට කියන්න මෙතනින් නම් කරන්න. මම අහන කෙනා උත්තරේ දෙන්න. මේ කූඹියට ඇතුළට යන්න පුළුවන් තල රූප මොනවද තියෙන්නේ? උත්තර දෙන්න එපා. තමන් අහගෙන මම අහගෙන එක එක්කෙනාගේ. මේ කූඹියට ඇතුළට යන්න පුළුවන් රූප මොනවද තියෙන්නේ මේකේ? හරිද හොයාගත්තද? ඔව් සර්. රයිට්. අපි අහමු ඉස්සරවම. ඔව් සර්. රයිට්.
මට කියන්නකෝ අභිෂේක අදුව කියන්න මේ කූඹියට ඇතුළට යන්න පුළුවන් මොනවද තියෙන රූප තල රූප B B පුළුවන් හරි E හරි F F සසංග කියන්නේ B B E ඔව් F හරි හරි සඳු කියන්නේ right අපි තව එකක් දෙමු හොඳයි මලීෂා සුසෑන් මට කියන්න මේ කූඹියට රින් ගන්න පුළුවන් රූප මොනවද තියෙන්නේ D E F F මට කියන්න පුතේ ඇයි එයාලට දැන් මෙයාලගේ රින් ගන්න බෑ මේ තුන් දෙනාගේ රින් ගන්න බෑ ඇයි අරේලාගේ රින් ගන්න පුළුවන් එතන හිස්තන් තියලා ඔයාලට තේරෙනවද ඒවා විවෘතයි මේ ඔය විවෘතයි හිස්තනක් තියෙනවා ඔය ඒ කියන්නේ ඒක හිඩසක් තියෙන අතුලට යන්න පුළුවන් නේ එහෙනම් පුතා මතක තියාගන්න B E F වල හිඩසක් තියෙනවා අන්න රයිට් හොඳ ළමයා හරි එහෙනම් ඔයාලට පේනවද සමහරක් රූප ඇතුළට අපිට රින් ගන්න පුළුවන් සමහරක් තල රූප අපි ඒ රූප වලට කියනවා විවෘත රූප කියලා විවෘතයි සවුන්ඩ් ඔෆ් කරන්න පුතේ සවුන්ඩ් ඔෆ් කරලා රෙකෝඩින් දාලා තියෙන එකයි හරි විවෘත රූප එහෙනම් සමහර එක් රූප සංවෘතයි එහෙනම් වචන දෙකයි විවෘතයි කියන්නේ ඕපන් සංවෘතයි කියන්නේ ක්ලෝස්ඩ් හරි එහෙනම් විවෘත රූපත් අපිට හම්බ වෙනවා තල රූප සංවෘත රූපත් හම්බ වෙනවා අද පාට පැන්සල් ටිකක් වැඩිපුර ඕන අද ලස්සන පාඩමක් තියෙන චිත්‍රපන්තියක් අද තියෙන හරි එහෙනම් ඊළඟට අපි යනවා සංවෘත සහ විවෘත රූප හොයාගෙන right එහෙනම් ගන්න ටියුට් එකේ අංක 2 ප්‍රශ්නය සංවෘත තල රූප රවුම් කරන්න නෙමෙයි පාට කරන්න අංක 2 ප්‍රශ්නය සංවෘත තල රූප පාට පාටින්ද ඔව් කමන්නේ එකම පාටින් නෙමෙයි පාට තියලා පාට භාවිතා කරන්න පාට ගොඩක් තියෙනවා රවුම් කරන්න නෙමෙයි තියෙන්නේ එතන රවුම් කරන්න තියෙන්නේ ඔව් බතලේ රවුම් කරන්න එපා ඉතින් පාට කරන්න කියලා මං කියන්නේ රවුම් කරන්න එපා ඔක්කොම ටික පාට කරන්න නෑ ඔක්කොම නෙමෙයි ඉතින් සංවෘත රූප ටික හොයලා පාට කරන්න පස්කෝ 30ක් පුතා කරන්න නෑනේ හැමෝම කරන්න වීඩියෝ ඔන් කරන්න පුළුවන් හැමෝම වැඩ කරන්න මේ වෙලාවේ වැඩ කරන්න හැමෝම වැඩ කරන්න ඕන හරි සංවෘත කියන්නේ වට වෙච්ච රූප ඔබ පුතේ කියන්න හරි හොඳයි පුතේ බලන්න එන ඔතන තියෙනවා ඉවරයි තමයි එකක් තියෙනවා සංවෘත රූප තියෙනවා මෙන්න මෙහෙම නිකන් අර නිකන් මේ කොළයක් වගේ හැඩයට එකක් ඔන්න ඔය වගේ එකක් ඒක සංවෘත රූපයක් ඊට පස්සේ ඕ කියන්න පුතේ හරි දාගන්නද ඔව් දාගන්න මෙන්න මෙහෙම රූපයක් තියෙනවා ඒකත් සංවෘත රූපයක් ඒක විවෘත නැහැ ඊට පස්සේ තරු පැටියෙක් ඉන්නවනේ තරුවක් තියෙනවා මෙන්න තරුව ඒකත් සංවෘතයි ඊට පස්සේ මෙන්න මෙහෙම නිකන් අර කේක් කෑල්ලක් පොලේ ගහලා වගේ එකක් තියෙනව නේද මෙන්න මෙහෙම එකක් වර්ණේසන්දි මෙන්න මෙහෙම එකක් තියෙනවද කියලා මේ ඔව් එයත් සංවෘතයි නේද ඊට පස්සේ පුතේ එතන හිස්තනක් තිබ්බනේ නෑ පුතේ එතන හිස්තනක් තියෙනවා එහෙමද මේ එහෙනම් ඔයාගේ print එකේ පොඩි අවුලක් තියෙනවා මොකද මම එතන හිස්තනක් දැම්මේ නෑ පුතේ සර් අපේ එක නෑනේ සර්
ඔව් ඒක තමයි. මගේ 30 තැනක් තියෙනවා. හරි ඉස්සෙල් මගේ නෑ සර්. කමක් නැහැ මේ නැති අය එහෙනම් මේ නැති අය ඕ මගේ ඊටලෙත් තියෙනවා. හොඳයි පරිස්සමට තියාගන්න ඕන ඒවා. හරි පුතේ මේ කමන්න සංවෘතය පාට කරන්න විවෘතය පාට කරන්න නැති වෙන නැද්ද නිමිත? රයිට් ඕක ඉතින් ගහගන්න දෙයක් කිය. හරි ඊට පස්සේ අර බ්ලේඩ් එකක් වගේ තියෙන ඒකත් සංවෘතයි නේද පුතා? හරි. ඔව් සර්. ඔව් එහෙනම් උමාන දැන් කොළඹ ඉන්නේ නේද? මෙච්චර රටේ ලෝක තුනක් බාග වගේ කියන එක. හරි හොඳයි පුතා මෙන්න බලන්න මේ ඔක්කොම මොකක්ද අර හાર્ට් එකට එහා පැත්තේ අර මෙව්ව එක පාදම වගේ එක. මොකක් වගේ එක? කොඩිය. නෑ කොඩිය ඉස්සරහ තියෙනවනේ. නෑ සර්. කොඩි ස්ටෙන හරි හරි මම බැලුවේ බොරුවට පාඩ කරලාද කියලා. ඉස්සරහ සමහරුන්ගේ ඇති සමහරුන්ගේ නෑ මේ printing mistake එකක් තියෙනවා. බලන්නකො මේ සර්ලා print කරලා දෙන්නෙත් නෑ හරියට නේද? ඔබ සර්ලානේ. හරි. හොඳයි. හරි දරුණෝ එහෙනම් ඔන්න ඔය ටික සංවෘතයි අනිත් වා ටික විවෘතයි කියලා. ඔව්. සර් තව එකක් තියෙනවා. කොඩිය හරි හරි මම බැලුවේ අවධානයෙන් ඉන්නවද කියලා මම ඔය බලන්නේ. හරි. ඔන්න කොඩිය. හරි ඔන්න කොඩිය. සමචතුරස්‍රයක හතර පැත්තෙන් කපපු එකක් තියෙනවා. ඔව් ඒක අර බ්ලේඩ් එක වගේ නේ. ඒක මට අඳින්න බෑ. ඒක ඔයාලම ඇඳ ගන්න. පාට කරගන්න. හරි. එහෙනම් ඔයාලා හරි. දැන් මෙච්චරයි. මම රූප ටිකක් දුන්නොත් ඔයාලට පුළුවන්ද මේ සංවෘත රූප ටික හොයාගන්න? පුළුවන් නම් එච්චරයි. ඕකේ. පුළුවන් සර්. හරි අපි යනවා අංක 3 ප්‍රශ්නෙට. හොඳයි පුතේ. දැන් ඔන්න මම හොර වැඩක් කරන්නනේ බලා ගන්න. දැන් මං තල රූප පුතේ කාගේ හරි අතින් ස්ක්‍රීන් එකේ ඇදලා දිනවා ඒවා අයින් කරන්න නැත්නම් පාඩමට ඒක බාධාවක්. හරි. හොඳයි බලමු දැන්. ඔන්න බලන්න මම මේ පින්තූර වගේක් අඳිනවා. Look at these pictures. හරි. කිසෙල් කොහොමද ජීවිතේ? හරි. ඔයාලා හැමෝටම බෝඩ් එක පැහැදිලිව ලස්සනට පේනවද? ඔව් සර්. මේ මාව ලස්සනට පේනවද? ඔව් හොඳයි. නෑ සර්. මාව පේන්නේ? එහෙනම් පුතා ඔයාලට සිග්නල් නැහැ. ඒකයි මේ මාව ගැතට පේන්නේ. අයියෝ බලන්නකො මේ ළමයි වෙලා තියෙන දේ. හරි. හොඳයි දරුවනේ බලා ගන්න. දැන් සඳුනි පුන්සරි සවුන්ඩ් එක ඕෆ් කරගන්න දුලන් කිව්ව සන්තෝෂෙන් හිටියට කමක් නැහැ. හරි. හොඳයි දැන් බලන්න. සවුන්ඩ් ඕෆ් කරගමු යාළුවෝ. සවුන්ඩ් ඕෆ් කරගන්නකෝ හැමෝම පබලු. නෝනේ හරි. කෙසෙල් සවුන්ඩ් ඕෆ් කරන්න. කිසෙල්ගේ සවුන්ඩ් එක ඕෆ් වෙන්නේ නැහැ. ඕෆ් කරන්න. හරි. හොඳයි දැන් බලා ගන්න. හරි. දැන් බලන්න මේ පින්තූරවල හැම පින්තූරයකම විශේෂත්වයක් තියෙනවා. ඔන්න බලන්න. මම තව පින්තූරයක් අඳිනකො මෙතන. බලන් ඉන්න මගේ පින්තූර.
ඔයාලා කව කට්ටක් තියෙනව නේද? නෑනේ සර්. පවනේ ලෑ පැත්තේ කව කට්ටක් වත් නෑ නේද පවනේ? මං හිතුවා අනුරාධපුරේ කියද්දි ඉතර රජ කාලේ කව කටු හිටන් ඇති කියලා. හරි. හොඳයි. දැන් පුතේ බලන්න මේ ඔන්න මං ලස්සන පින්තූරයක් ඇඳ මම පොඩි කාලේ ඒ අඳපු පින්තූරය. මොකක් හරි බූත් අප්සෙට් එකක් තියෙනව නේද? ඒක රවුමක් මදි. හරි හරි එහෙම තමයි මේක මේ මම හිතලා එහෙම ඇන්දේ පොඩ්ඩක් ඉන්නවල ඉතින් අදිනක. ඔය පුදුම ළමයි නේ ඔච්චර ඇඳ ලස්සනට එකක් අඩු වුණා විතරයි කෑ ගහන්න ගත්තනේ. දැන් හරිද? හරි. දැන් මට කියන්න ස්තුතියි. හරි සර්. දැන් ඔයාලා වැරදි රඳිනවට මං කෑ ගහන්න ගියොත් මුළු දවසේම කෑ ගහ ඉන්න වෙන්නේ. දැන් බලාගන්න. රයිට්. ඔන්න ඔයාලගේ නැති පින්තූරයකුත් මං ඇඳා. මට කියන්න මේ මම දැන් ඇඳපු පින්තූරේ උදිත අනිත් වගේ වෙනසක් තියෙනවා. මොකද්ද වෙනස? දැන් අඳපු එක වක්‍ර රේඛාවලින් ඇඳලා තියෙන්නේ. දැන් අඳපු එක වක්‍ර රේඛාවලින් මම අහගෙන කියන්න හොඳයි. මේ අම්මෝ හරි. දැන් දරුවෝ හොඳයි. ඔයාලා කීපෙක් හරි. මම දැන් ඇඳපු පින්තූරේ ඇඳෙම වක්‍ර රේඛා භාවිතා කරලා. නමුත් ඔයාලට පේනවද? මෙයා අයින් කරමු අපි. දැන් මෙන්න මේ හැම තල රූපයක්ම ළමයි හැදිලා තියෙන්නේ සරල රේඛා වලින්. සරල රේඛා ඛණ්ඩ වලින්. සරල රේඛා කොටස්. සරල රේඛා ඛණ්ඩ කියන්නේ සරල රේඛා කොටස් වලින්. හරි? එහෙනම් මෙන්න මේ රූප වලට අපි කියනවා සරල රේඛීය තල රූප කියලා. හරි? එහෙනම් සරල රේඛා වලින් පමණක් හැදිච්ච තල රූප වලට අපි කියනවා සරල රේඛීය තල රූප කියලා. තේරුණාද කිසිදු? රයිට්. හොඳයි. එහෙනම් පෙරලන්න එහා පැත්තේ පිටුව අංක 3 පිටුව ඔතන තියෙනවා සරල රේඛීය තල රූප 4ක්. ඒ හතරම පාට කරන් ටක් ගාලා ලස්සන පාට දාන්න. හරි. සරල රේඛා ඛණ්ඩ පමණක් භාවිතා කර අඳිනු ලබන තල රූප අඳිනු ලබන තල රූප හරි සර්. සරල රේඛීය තල රූප වේ. සරල රේඛීය තල රූප වේ. අනේ සර් ආයි චුට්ටක් පොඩ්ඩක් කියන්න පුළුවන්. සරල රේඛා පමණක් භාවිතා කර අඳිනු ලබන තල රූප සරල රේඛීය තල රූප වේ. හරි සර්. හරි සර්. හරි සර්. රයිට්. හරි සර්. හරි සර්. හොඳයි එනවා තේරෙනවා? හරි සර්. ඕකේ. හරි සර්. හරි සර්. හරි. එහෙනම් පුතා බලන්න මෙන්න මෙයා සරල රේඛීය තල රූපයක්. මෙයා සරල රේඛීය තල රූපයක්. මෙයා සරල රේඛීය තල රූපයක්. අනිත් දෙකම සරල රේඛීය තල රූප නෙවෙයි. හරි? එයාලා වක්‍ර රේඛීය තල රූප කියලා අපිට පේනවා මේ. පැහැදිලිද කතන්දරේ? සෙනුප හරිද පුතේ? හරි. හොඳයි. එහෙනම් ඊළඟට බලන්න. සර් දැන් මාව පේනවද? බලන්න. පේන්නේ නැහැ තාම. ඔය ඉන්නේ ලස්සනට අම්මේ. ඔය වහලයක් උඩ දෙන්නේ. හරි. හොඳයි. නෑ. පරිස්සමට බිම යටේ. හරි දරුවනේ එහෙනම් අපි බලමු. ඔන්න ආයෙත් පින්තූරයක් තියෙනවා පාට කරන්න. අංක 3 ප්‍රශ්නය. සරල රේඛීය තල රූප තෝරා ඒවා පාට කරන්න. හරි. සරල රේඛීය තල රූප පමණයි පාට කරන්න ඕන. ටක් ගාලා වැඩේ කරන්න. සුසෑන් ඉක්මන් කරමු. හොඳයි. හරි. එහෙනම් පුතේ ඔයාලට පේනවා ඔව් මේ බෝඩ් එකේ තියෙන රූප ටික විතරයි නේද උතන සරල රේඛීය තල රූප තියෙන්නේ. මෙන්න මෙයයි.
මෙන්න මේ හතර විතරයි සරල රේඛීය තල රූප තියෙන්නේ. අනිත් හතරම අනිත් පහම සරල රේඛීය තල රූප නෙවෙයි නේද? ඒවාගේ වක්‍ර රේඛාවක් තියෙනවා සමහරක් ඒ වගේ. හරි. එහෙනම් ඔයාලට පැහැදිලි ඇති සරල රේඛීය තල රූප කියන්නේ මොනවද කියලා පැහැදිලි ඇති. හොඳයි. ඔන්න දැන් තමයි අපි යන්නේ ලස්සන වැඩකට. රයිට්. වැඩ ඉවරද ළමයි? එසඳි හරිද? ඉවරයි. වැඩ ඉරවයි නේ. රයිට්. හොඳයි. හරි. ඔන්න බලන්න පුතේ ඊළඟ ප්‍රශ්නය. සරල රේඛීය තල රූප වල ප්‍රධාන අංග දෙකක් ඇත. ඒවා පාද හා කෝණ වේ කියලා ටියුට් එකේ තියෙනවා 11 වෙනි පිටිය. හොඳට බලාගන්න මම කරන වැඩේ. හරි. ඔයාලට මම දීලා තියෙනවා මෙන්න මෙහෙම පින්තූර දෙකක්. ටියුට් එකේ බලන්න. මෙන්න මෙහෙම පින්තූරයක් සහ ත්‍රිකෝණයකුත් දීලා තියෙනවා. රයිට්. හොඳට බලන්න අවධානයෙන්. දැන් පුතේ අර දැන් මේ මොකද්ද? තල රූපයක් හැදෙන මෙන්න මේ එක රේඛා කොටසකට අපි කියන්නේ පාදයක් කියලා. මොකද්ද කියන්නේ? පාදයක්. ඔන්න පාද දෙකයි මෙන්න පාද තුනයි පාද හතරයි. මෙන්න පාද හතරයි පාද පහයි. ඔයාට තේරෙනවා මම මේ අඳපු පින්තූරේ පාද පහක් තියෙනවනේ. එතකොට ඔව් සර්. මෙයාගේ පාද එකයි තුනයි. නියම නම පාද තුනයි. ඔව් පාද තුනයි. හරි එහෙනම් පාද කියන්නේ මොකද්ද? තල රූපයක් හැදිලා තියෙන සරල රේඛා එක කොටසකට කියනවා මම සරල රේඛා ඛණ්ඩයකට කියනවා පාදයක් කියලා. අම්මේ අක්කා මැසේජ් දානවා මට. අම්මයි අක්කයි මැසේජ් දාන්න එපෝ ළමයාට ඉගෙන ගන්න දෙන්න. හරි. හරි. සවුන්ඩ්ස් ඔෆ් කරන්න. හරි. ඊට පස්සේ හොඳයි. මෙන්න මෙහෙම එකක්. මෙන්න මේවට අපි ඉගෙන ගන්න තියෙනවා කෝණ. ඔයාලට මතකද අපි කෝණ පාඩම ඉගෙන ගත්තානේ. එහෙනම් ඔයාලට මහා කෝණ. ඔව්. සර් කෝණ පහයි යෝගේ. කෝණත් පහක් තියෙනවා මේ. කෝණ පාඩම තුනයි. කළානේ. හොඳයි. ආරගේ කෝණ තුන ආරගේ පහයි. ඔව් එහෙනම් මම තියාගන්න. මේ සරල රේඛීය තල සාගන්නකො සරල රේඛීය තල රූප වලමයි තියෙන්නේ පාද හා කෝණ පමණයි වෙන මොනවත් නැහැ. ඔය පාදයි කෝණයි තියෙනවා. පාදයි කෝණයි මේ තියෙන කෝණ මේ ඔන්න කෝණ එකයි කෝණ දෙකයි වෙන කෝණ තුනයි. හරි එහෙනම් මතක තියාගන්න සරල රේඛීය තල රූප වල ප්‍රධාන අංග දෙක තමයි පාද හා කෝණ. රයිට්. ටක් ගාලා පාට දාගන්නකෝ. මේ කෝණ ටික අදින්න. පාද මෙන්න කෝණ. උනම් කරගන්න. නෑ ඕනේ නෑ. පාද දිගේ අඳින්න ඕනේ නෑ පුතේ. කෝණ ටික ඇඳලා පාට දාගන්න. පාද දිගේ අඳින්න එපා. හරි. සවුන්ඩ් ඔෆ් කරන හොඳයි හැමෝම. තල රූපයක් සෑදී ඇති සෙනුපගේ සවුන්ඩ් ඔන්න එකේ තියෙන සෙනුප තල රූපයක් සෑදී ඇති දැන් මම ඔෆ් කරා. හරි. තල රූපයක් සෑදී ඇති සරල රේඛා ඛණ්ඩයක්. සරල රේඛා ඛණ්ඩයක්. ටිකක් ආයි කියන්නකෝ සිංහල කට්ටිය. තල රූපයක් සෑදී ඇති සරල රේඛා ඛණ්ඩයක් පාදයක් ලෙස හැඳින්වේ. පාදයකි කියලා නේද? පාදයකි. තල රූපයක් හැදලා තියෙන සරල රේඛා ඛණ්ඩයකට අපි කියනවා පුතේ පාදයක් කියලා. හරි සර්. මොකද්ද තල රූපයක් සෑදී ඇති සරල රේඛා ඛණ්ඩයක් පාදයකි.
පාදයකි. Thank you. right okay හරි සර්. හොඳයි right හරි සර්. ඊළඟට අපි කෝණ නම් දන්නවනේ අපි කෝණ පාඩම කළා මේ ඔන්න කෝණය හරි ඔන්න කාගේ අතින් හරි ආයේ ලියවෙනවා හැමෝම පුතේ ඔයාලගේ නම දාන්න සමහර එකයි ෆෝන් එකේ නමෙන් ඉන්නේ තමන්ගේ නම දාලා සම්බන්ධ වෙන්න පන්තියට සම්බන්ධ වෙද්දී හරි හොඳයි ඊළඟ කෝණයක් කියන්නේ මෙන්න මෙහෙම එකක්. ඔහම සරල රේඛා ඛණ්ඩ දෙකක් ඔහම එකිනෙක හමු වුණාම හැදෙන මෙන්න මේ ශීර්ෂයට ඉවන අපි කියනවා කෝණයක් කියලා මේ. මෙයා කෝණයක්. හරි එහෙනම් කෝණයක් යන කුමක්ද? ඔව් ඒක ලියන්න. අර යට තියෙන ස්ථරය ලියන්න කෝණය කියන තැන. සරල රේඛා ඛණ්ඩ දෙකක් සරල රේඛා ඛණ්ඩ දෙකක් රේඛා ඛණ්ඩ දෙකක් ඛණ්ඩ දෙකක් හරි එකිනෙක හමු වෙන ශීර්ෂය කෝණයකි සරල රේඛා ඛණ්ඩ දෙකක් එකිනෙක හමු වෙන ශීර්ෂය වලට පේනවා මේකේ ශීර්ෂ ගොඩාක් තියෙනවා දැන් මේ ශීර්ෂ පහක් තියෙනවා මෙයා කෝණ පහක් තියෙනවා මේ මෙයාගේ කෝණ තුනයි මොන මල ලස්සන තල රූපයක් අඳිනවා හරි හැබැයි සංවෘත වෙන්න ඕන හරි පුතේ මෙයාගේ ඔන්න බලන්න කෝණ 1යි 2යි 3යි මේ කෝණ 3යි පාදත් කීයද 1යි 2යි 3යි හරි එහෙනම් පාදත් 3යි කෝණත් 3යි අන්න රයිට් එහෙනම් පාද 3කින් හැදෙන මෙන්න මේ සංවෘත රූපයට අපි කියනවා මොකක් කියලාද ත්‍රිකෝණය කියලා රයිට් හොඳයි එහෙනම් අපි ඉස්සරම කතා කරන මාතෘකාව ත්‍රිකෝණය ඔයාලට අග්ගල පුතේ මේ කෝණ ටික ඇඳ ගන්න එක ත්‍රිකෝණයක එකක ඇඳගත්තාම ඇති ඔව් කෝණ තුනක් ඇඳලා ඒක පාට කරගන්න. ඒතර අපිට පේනවා ත්‍රිකෝණයක කෝණ 3යි පාද 3යි. ඔන්න. හරි සර්. හරි සර්. හරි සර්. එහෙනම් අපි කතා කරමු පළවෙනි තල රූපය තමයි ත්‍රිකෝණය. හරි? හරි සර්. හොඳයි. හරි සර්. හරි. හොඳයි දරුවනේ යට හිස්තැනක් තියෙනව නේද? ඔව් සර්. එතන ලියන්නකො මෙහෙම. එතන ලියන්නකො මෙහෙම. එතන ලියන්න සරල බෝඩ් එක බලලා ලියන්න වරද්දන්න එපා. සරල රේඛා හොඳට බලලා ලියන්න. සරල රේඛා ඛණ්ඩ තුනකින් සරල රේඛා ඛණ්ඩ තුනකින් සැදී සංවෘත තල රූපය ත්‍රිකෝණයකි. ඊටාම වැදගත් මේ වචන සංවෘත තල රූපය සරල රේඛා ඛණ්ඩ තුනකින් සැදී සංවෘත තල රූපයට අපි කියනවා ත්‍රිකෝණයක් කියලා. ලිව්වා. එලි ඉවරයි සර්. හරි. හොඳයි. ඕකේ. යටින් ලියන්න තව ඉඩ තියෙනවා යටින් ලියන්න. ඉවරයි. යටින් ලියන්න පාද 3යි. පාද 3කි. ත්‍රිකෝණයේ පාද 3කි. ඊට පස්සේ ලියන්න කෝණ 3කි. පාද 3කි කෝණ 3කි. ලිව්වා සර්.
ලිව්වස Okay. දොරයි Right. ලිව්වස හොඳයි ඔන්න අපි එහෙනම් සර් ඕ සර් excuse me ඔබට කියන්නේ මේ පොඩ්ඩක් මං සිගනල් නැතුව කට්ටා මොකද්ද දැන් කිව්වේ අපි පුතේ මේ පළවෙනි තල රූපය ගැන කතා කළා මේ ත්‍රිකෝණය ගැන ඔයාට වීඩියෝ එක බලලා ඒ ටික ලියාගන්න ඈ ත්‍රිකෝණය කියන කොටස අපි කතා කරා 11 වෙනි පිටුවේ එච්චරයි කිව්වේ සර් ඕ සංයුක්ත තල රූපය කියන සංයුක්ත තල රූපය කියන එක highlight කරගන්නද? ආ කමන්නේ හා සර් thank you. ඕකේ highlight දෙන්නම් ඕන ලයිට් එකක් කරගත්තර කමක් නැහැ හරි හොඳයි දරුවනේ බලන්න ඔයාලා බලන්න මම මේ ඇඳලා තියෙන පින්තූර ටික කොහොම තල රූප ඒ වගේම මේ හැම එකක්ම හැදලා තියෙන සඳරු මේ සරල රේඛාවලින් නේ එකයි පුතේ මේ හැම එකටම බලන්න පාද කීයක් තියෙනවද කියලා මේ හැමෝටම පාද කීයක් තියෙනවද හතරක් තියෙනවා නේද හතරයි හරි එහෙනම් පුතා මතක තියාගන්න මේක කරලා ඉන්ටර්වල් එකක් දෙමු මේ පාද හතරක් තියෙන එහෙම නැත්නම් ඔයාලට පේනවා මේ හැමෝගෙම ඩොටි බලාගන්න මේ බලන්න මේ පාද හතරක් තියෙනවා ඔය ඒ වගේම මේ හැම එකක්ම ඔයාලට පේනවා සංවෘතයි ඉරාන්දින එක්කෙනා අයින් කරන්න දැන් මම කිව්වා ෆෝන් එකේ විප්ලව කරන්න එපා කියලා ඕ අයියෝ මේ software එක හොයාගද්දි ළමයි ටොකුවයින්ඩ් වගේ එකක් හොයාගෙන නෑ මේ මිනිස්සු. හරි. හොඳ වෙලාවට නැත්තේ. හොඳයි එහෙනම් බලා ගන්න. පාද හතරක් තියෙන මේ වගේ සංවෘත රූපයකට අපි කියනවා චතුරස්‍රයක් කියලා. මොකද්ද කියන්නේ? චතුරස්‍රයක් කියලා. හරි පාද හතරක් තියෙන මේ වගේ රූපයකට අපි කියනවා චතුරස්‍රයක් කියලා. right. හොඳයි පුතා එහෙනම් ඔයාලට පුළුවන් එක චතුරස්‍රයකට ඔයාලා කැමති එකකට පාද ටිකයි කෝණ ටිකයි දාන්නකො. මේ කෝණ ටික දාන්නකො. තමන් චතුරස්‍ර හතරක් දීලා තියෙනවා. ඒක එකකට කෝණ ටික අකලකුරු කරන්න කෝණ. පාට කෝණ ඔන්න කෝණ හතර හතරකින් සැදී පාද හතරකින් සැදී සංවෘත පාද හතරකින් සැදී සංවෘත තල රූපය චතුරස්‍රයකි පාද හතරකින් සැදී සංවෘත තල රූපය චතුරස්‍රයකි. හරි දයි හරිද පටන් ගමු කරන්න දෙන්න. හරි හොඳයි දරුවනේ බලන්න. අපි ඉස්සරෝම අඳිනවා මෙන්න මෙහෙම එකක් බලාගන්න. ඔයාලා ගණන් කරගන්න මම මේ අඳින කොටු ගාන හරියටම 4යි 5යි 6යි 7යි 8යි. හරි. මම එක පැත්තට කොටු 8ක් ගත්තා. 4යි 5යි 6යි 7යි 8යි. ඔන්න මේ පැත්තට 8යි. 4යි 5යි 5යි 6යි 7යි 8යි
අපිත් වඳින්න ඕනද? බලන්න චුට්ටක්. දැන් දරුවනේ ඔයාලට පේනවා මම මේ ඇඳපු තල රූපයේ මේ පාද හතරම දිගින් සමානයි. මං කොටු 8 ගානේ ගත්තේ. අර සවුන්ඩ් අනිවාර්යෙන් ඕෆ් කරන්න පුතේ නැත්නම් රෙකෝඩින් එක මෙලෝඩියක් ඇහෙන්නේ නැහැ. සවුන්ඩ්ස් ඕෆ් කරන හැමෝම සවුන්ඩ්ස් ඕෆ් කරගන්න. හරි. හොඳයි එහෙනම් ඔව් කියන්න. මෙතන වගේ කොටු ටිකක් මෙතන යාන්තම් පැදිලා තියෙනවා. ඔව් පුතේ ඒකේ අඳින්න බෑ. ඒකේ අඳින්න ඉඩමදි ඒ නිසා තමයි මම ඔයාලගේ ලියන පොතේ අඳින්න කියලා කිව්වේ. හරි. හොඳයි. ඔයාලා පුතේ ගන්නකො ලියන පොත. ලියන පොත අරගෙන අඳින්න මදි. සෝකයන්ද ගන්නද? ගත්ත සර්. ඔන්න බලා ගන්න චුට්ටක් ආයෙ පාරක් හැමෝම බලා ගන්න. ඔන්න 1 2 3 4 මේ. ඔයාලට පේනවා මම මේ කොටු හතර මේ රේඛා හතරම සමානව අදින්නේ මේ. එතකොට මෙන්න මේ තල රූපයට අපි කියනවා ළමයි සම චතුරස්‍රයක් කියලා. නෑ මොකක්වත් ලියුවේ නැහැ තාම. ඔව් ලියන පොතේ අඳ ගන්න. හරි. පුතේ සවුන්ඩ් ඔෆ් කරන්නකෝ. අඳගත්ත සර්. ඕක විතරද දුන්නේ? ඔව් අපි ඉස්සරවම සම චතුරස්‍රය කතා කරන්නේ. අම්මෝ ළමයි මොන්ටිසෝරියට ගියා වගේ. හරි. ඉදරට පේනවා මෙයාගේ පාද හතරක් තියෙනවා මේ 1යි 2යි 3යි 4යි පාද හතරයි. ඒ වගේම ඔයාලට පේනවා මෙයාගේ කෝණ හතරක් තියෙනවා මේ. ඔයාලට මතකද මේ කෝණ? උදිත මේ මොන කෝණද පුතේ මේ කෝණ හතර? ඍජු කෝණ. ඍජු කෝණය නේද? එහෙනම් එතුලි මෙයාගේ පාද හතරම දිගින් සමානයි. මෙයාගේ කෝණ හතරම ඍජු කෝණ. ඔය කෝණ ටික අතන ගන්න ඕනද? ඔව් ඔයාලා පින්තූරේ ඔයාලා ඉස්සරවම ලියන පොතේ තමන්ගේ පැන්සලෙන් රූලක් භාවිතා කරලා මෙහෙම අඳින්න පාද හතරම සමානව අඳින්න. එහෙනම් සමානව අඳින්න මේ දිග සමානව අඳින්න. ඔය කෝණ ටික ඇඳ ගන්න ඕන. ඔව් කෝණත් ඇඳ ගන්න. සර් කෝණ ටික ඇඳ ගන්න. ඔව් ඇඳ ගන්න. කෝණ හතරත් ඇඳ ගන්න. ඔය ඇඳා. හොඳයි. සර් කෝණ ටික ඇඳ ගන්න. ඔය ඇඳා. හරි. තෝක ටියුට් එකේ දාන්න ඔව්, ඕනේ මේක සර් ටියුට් මේ එකේ. අපි ඇඳපු එකේ දෝක අඳින්න ඕනේ. ඇඳපු එකෙත් දාගන්න ටියුට් එකෙත් දාගන්න. හරි. කෝණ ටිකක් දාගන්න. ඇඳපු එකෙත් කෝණ ටික දාගන්න. ඔව්. සර් අර කෝණත් අඳිනවද ටියුට් එකේ තියෙන එකේ ඉරිත් අඳිනවද? ඔක්කොම අඳින්න. හා සර් thank you. සර් ඇඳගත් සර් ඇඳලි බලයි. සර් ඇඳලා ඉවරයි. හරි. එහෙනම් බලා ගන්න. සම ඉවරයි සර්. හොඳයි. සම චතුරස්‍රයක ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි පාද හතරම දිගින් සමාන වීම. එකක් තමයි ලක්ෂණ එක පාද අපි ලියමු ඒක යටතේ. ලක්ෂණ කියලා තියෙන්නේ ඒක යටතේ ලියන්න. පාද හතරම දිගින් සමාන වේ. පාද හතරම දිගින් සමාන වේ. හරි. ඊළඟ ලක්ෂණය ඇසඳි කොණ්ඩ බැඳගෙන එමු ලියන්න. සියලුම කෝණ මොන කෝණද? ඍජු කෝණ. අන්න හරි. සියලුම කෝණ ඍජු කෝණ වේ. සියලුම කෝණ ඍජු කෝණ වේ. පාද හතරම දිගින් සමාන වේ. ඕ මාව ලියුණා මොනවද කරේ සර්? අපි පුතේ දැන් මේ ඍජු සමචතුරස්‍රය ගැන ඇඳලා එයාගේ ලක්ෂණ ලියනවා. ලක්ෂණ දෙකක් ලිව්වා. පාද හතරම දිගින් සමාන වේ. සියලුම කෝණ ඍජු කෝණ වේ.
සර්ලියල ඉවරයි සර්. හොඳයි. ටියුට් එකේද සර්? ඔව් ටියුට් එකේ ලියන්නකෝ. හරි සර් ලියලා ඉවරයි. ටියුට් එකේද සර්? ඔව් ටියුට් එකේ කරන්න. හා සර්. right. හරිද සසංග පුතා හරි නේද? සර්. ඕකේ. හොඳයි. එහෙනම් ඔන්න සමචතුරස්‍රයේ වැඩ ඉවරයි. හරි. සර් ලියන පොතේ ලියා ගන්න ඕනේද? ලියන පොතේ පින්තූරේ ඇඳ ගන්න කියලා විතරයි මං කිව්වේ. අනිත්වා ටියුට් එකේ ලියමු. හරි. මොකද උතන අර කොටු මම දාලා තියෙන එක වැරද්දක් කියලා තියෙන නිසා එතන අඳින්න බෑ. ඒකයි මං පින්තූරේ ලියන පොතේ අඳින්න කියන්නේ ඔයාලට. හොඳයි දරුවනේ අපි ඊළාට යනවා දෙවන චතුරස්‍ර වර්ගය ඉගෙන ගන්න. පොඩ්ඩක් බලාගමු. right. හොඳයි. හොඳට බලන් ඉන්න මම අඳින පින්තූරේ දිහා. ඔන්න බලන්න. ඔන්න මම රේඛාවක් ඇඳා. සර් කැඩි කැඩිනේ ඇහෙන්නේ. ඔයාට සිග්නල් මදි පුතේ. මට හොඳට සිග්නල් තියෙනවා. හරි. ඔයාට පේනවා මම රේඛා දෙකක් සමාන දිගකින් ඇඳා. හරි. ඊට පස්සේ මං ඔන්න තවත් රේඛා දෙකක් මෙහෙම අඳිනවා. මේ බලන්න. හරි. ඔයාට පේනවද මං ඔය එකම පාටින් ඇඳලා තියෙන පාදවල දිග සමානයි. නේද? ඒතර ඔයාට පේනවා මේ කහ පාට දෙන්න දිගින් සමානයි. අවදානින් බැලුත් එයාට පේනේ. මෙන්න මෙයාට මෙන්න මෙයා දිගින් සමානයි. ඒතකොට මම මේ දෙන්නටම එක සංකේතයක් දාන්න බලන්න. ඔන්න මම ඉරක් ගැහුවා. මෙයාටත් ඉරක් ගැහුවා. හරි. නයිරි ඊට පස්සේ මේ පැත්තට මෙයාට ඉරි දෙකක් ගන්නවා. මෙයාටත් ඉරි දෙකක් ගන්නවා. ඒකේ තේරුම තමයි මෙයයි එක සමානයි. එකම සංකේතයක් ඒ දෙන්නටම. හරි. ඔය රූපය ඇඳ ගන්න ඕනද? ඔව් ඊට පස්සේ මෙයයි දිගින් සමානයි. මොකද ඒ දෙන එකම සංකේතයක්. මෙයාට අපි කියනවා පුතා ඍජු කෝණාශ්‍රයක් කියලා. එහෙනම් අංක 2 මාතෘකාව ඍජු කෝණාශ්‍රය. සර් ඔක පොතේ අඳින්න ඕනද? ඔව් පුතේ පොතේ තඳ ගන්න ඍජු කෝණාශ්‍රය කියලා ලියලා. ඍජු කෝණාශ්‍රය. සර් ඔක ටියුට් එකේද ඇඳ ගන්න? පොතේ වෙනම අඳින්න ටියුට් එකේ මම ඇඳපු එකේ. ඔක පොතේ නේද ඇඳගන්නේ? මේක පොතේ අඳින්න මම කියන එක අහගන්නකෝ දරුවනේ. මේක පොතේ අඳින්න ඇඳලා මම ටියුට් එකේ ඇඳපු එකේ මෙන්න මේ ලක්ෂණ ටික ලකුණු කරන්න. ප්ලග් භාවිතා කරලා පැන්සල් ලස්සනට. හරිද? හරි සර්. හරි සර්. හරි සර්. හරි ඕකේ හොඳයි. පුතේ මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. මම ගොඩ කලින් මේක කියන්න හිටියේ ඒ තමයි මට වෙලාවක් හම්බුනේ නැහැ කියන්න. මොකක්ද දන්නවද? දැන් මෙන්න මෙයාට ඉස්සරහින් පිටලා තියෙන මේ පාදයේ තියෙනවනේ. ඒ වගේම ඔයාට පේන හොඳට බලා ගන්න මම මේ කියන එක. මෙයාට ඉස්සරහින් මේ පාදයේ තියෙනවා. ඒ නිසා ඔය පාද මූණට මූණ බලන් ඉන්න පාදවලට අපි කියනවා සම්මුඛ පාද කියලා. මොන පාද කියන්නේ? සම්මුඛ පාද. සම්මුඛ පාද. සම්මුඛ පාද. ඔව්. සම්මුඛ පාද. සම්මුඛ පාද. ඔව් මේ මෙන්න මෙයාගේ සම්මුඛ පාදය මෙන්න මෙයාගේ සම්මුඛ පාදය. ඔය සුදු පාටින් තියෙන සම්මුඛ පාද යුගලක්. මෙන්න එක සම්මුඛ පාදයක් මෙයාගේ මෙන්න මෙයාගේ සම්මුඛ පාදය. එහෙනම් සම්මුඛ පාද කියන්නේ උදිත මූණට මූණ බලන් ඉන්න පාදවලට අපි කියනවා සම්මුඛ පාද කියලා. හරි. හොඳයි. කාගේද සවුන්ඩ් එක ඔන් වෙලානේ ළමයි. සිංහල නම් තේරෙන්නේ නැහැ නේද පුතා මේ සමහරක් ළමයිට. හරි. මට කමක් නැහැ ඔයාලගේම හරි. හොඳයි බලා ගන්න. එහෙනම් මෙයාව ඔයාලට අග්ගල පුතේ මේ ලක්ෂණ ටික දාගන්නකො ඔයාලගේ මේ
අර මම පොතේ දීලා තියෙන පින්තූරේ මේ ටික ලියා ගන්නකො. මෙන්න මෙහෙම සලකුණු දෙකක් දාන්න මේ දෙන්නට එක ඉර බැගින් සහ මේ දෙන්නට ඉරි කෑලි දෙක බැගින් දාගන්න. හරි හොඳයි. එහෙනම් එයාගේ කෝණ හතරම ඍජු කෝණ වලින් දැක්වුවද? ඔව් සර්. හොඳයි. ඔය කෝණ හතරම ඍජු කෝණ. අතක් කොහෙද? හතරයි තියෙන කෝණ. නෑ. කෝණ තියෙන හතරයි මේ. මෙයා එක කෝණයක්, කෝණ දෙකයි, කෝණ තුනයි, කෝණ හතරයි. වෙන කොහෙවත් කෝණ නැහැ. සර් රවුම් අදිනවද? හරි. හොඳයි පුතේ බලා ගන්න. දාන්න තරුවක් දාලා මෙයාගේ ලක්ෂණ ලියන්න මෙහෙම. තරුවක් දාලා ලක්ෂණ ලියන්න. ලියන්න. සම්මුඛ පාද සමාන වේ. සියලුම පාද නෙවෙයි. මේ බලන්න. සම්මුඛ පාද සමාන වේ. සර් ඕ ටියුට් එකේද ලියන්නේ? ඔව් ටියුට් එකේ ලියන්න. ඉඩ දීලා තියෙනවනේ. සම්මුඛ පාද මොන දිගින් සමාන වේ කියලා ලියන්න. හරි සර් ලිව්වා. හරි. සර් ටියුට් එකේ මේ මෙතනද ලියන්නේ? අය පුතේ ඔය ටියුට් එකේ අදාළ රූපයට යටින් මම ලක්ෂණ කියලා ලියන 13 වෙනි පිටුවේ පහළ ඉඩ දීලා තියෙන්නේ ඇස් හැරලා බලන්නකො පොඩ්ඩක්. 13 වෙනි පිටුවේ ටියුට් එකේ පහළින් ලක්ෂණ කියලා මාතෘකාවක් තියෙනවා. ඒකෙත් එතන ලියන්න. එලිවරයි. හරි. ඊට පස්සේ ලියන්න ඊළඟ ලක්ෂණය. මෙයාගේ කෝණ ගැන යමක් කියමු. සඳරු කියන සිරුම කෝණ මොන කෝණද? ඍජු කෝණ. ලියන්න. ලක්ෂණ සියලුම කෝණ ඍජු කෝණ වේ. සියලුම කෝණ ඍජු කෝණ වේ. හරි සර්. right. එහෙනම් ඔයාලට පැහැදිලි? හරි සර්. සම්මුඛ පාද දිගින් සමාන වේ. හරි සර්. සියලුම කෝණ ඍජු කෝණ වේ. සියලුම කෝණ ඍජු කෝණ වේ. හරි සර්. සර් ඉවරයි. ඉවරයි සර්. සර් ඉවරයි සර්. ඉවරයි සර්. ඉවරයි සර්. හරි දරුවනේ එහෙනම් මට කියන්න මෙතනින් ඔන්න A හා B කියලා මේ පින්තූර දෙකක් මං අර රූප දෙකක් ඇඳලා තියෙනවා. මම අහනගෙන උත්තරේ දෙන්න. මට කියන්න සඳලි පුන්සරේ කියන්න මෙතන A කියන එක්කෙනා සරල රේඛීය තල රූපයක්ද? A. A කියන එක්කෙනා සරල රේඛීය තල රූපයක්ද? නෑ. උත්තර දෙන්නේ නෑ. හරි. මට කියන්න ලක්ෂණේ කියන්නේ ඒ කියන්නේ සරල රේඛීය තල රූපයක්ද නැද්ද? නෑ. ඇයි පවන එහෙම සරල රේඛීය තල රූපයක් නෙමෙයි කියලා අපි කියන්නේ? ඈ? ඇයි ඒ සරල රේඛීය තල රූපයක් නොවන්නේ? මට කියන්න බලන්න මේ මොනවා කියන්න? ඇයි ඒ සරල රූපයක් නිසා මොකද? විවුර්ත රූප නිසා ඒක සම්බන්ධ වෙලා නැති හින්දා. අන්න රයිට්. එයා මෙතන විවෘතයි මේ. එහෙනම් සරල රේඛීය තල රූපයක් න අනිවාර්යෙන්
සංවෘත වෙන්න ඕනේ. සංවෘතයි. ඒ කියන්නේ වටෙම වැහිලා තියෙන්න ඕනේ. සංවෘත තල රූපයක් වෙන්න ඕනේ. හරිද? සංවෘත වෙන්න ඕනේ. එතකොට තමයි ඒක සරල රේඛීය තල රූපයක් වෙන්නේ. හරි? ඒතර B කියන එක්කෙනා මෙයා සංවෘතයි. ඒ වගේ මෙයා හැදිලා තියෙන්නේ සරල රේඛා වලින් පමණයි. බලන්න මෙන්න මෙයා සර් ඔව් අනාද සර් කරේ මන් දැනුයි ආවේ. තාම මුකුත් කරේ නැහැ පුතේ මේ අපි එදා කරපු චුට්ටක් මතක් කරනවා තාම. හරි. මට කියන්න මෙන්න මේ C කියන රූපය. මෙන්න මේ C. මට කියන්න ගිය සතියේ හිටියනේ මලීෂා කියන්නේ C සරල රේඛීය තල රූපයක්ද? නෑ සර්. ඇයි ඒ? හේතුව මොකක්ද? මොකද්ද? වක්‍ර රේඛා තියෙනවා. අන්න රයිට් හොඳද? වක්‍ර රේඛාවක් තියෙනවා නේද? හැබැයි මෙයා සංවෘතයි. ඒ වුණාට මෙයාගේ වක්‍ර රේඛාවක් තියෙනවා. හරි. එහෙනම් ඔන්න බලන්න. ඔන්න. දැන් එයා සංවෘත තල රූපයක් එනවා මේ. සරල රේඛා වලින් වට වුණු සංවෘත තල රූපයක්. ඒ නිසා අපි යාට කියනවා සරල රේඛීය තල රූපයක් කියලා. හරි. අපි ඔය ගැන ගිය සතියේ කතා කළා. චතුරස්‍ර වර්ග දෙකක් අපි කතා කරානේ. චතුරස්‍ර වර්ග දෙකක් අපි කතා කරා. ඔයාලට මතක ඇති. ඉස්සරම අපි කතා කරා සම චතුරස්‍රය. චතුරස්‍ර. ඔව් ඊළඟට කතා කළා ඍජු කෝණාශ්‍රය. දෙක විතරයි අපි කතා කළේ. හරි. මෙන්න මම ඇඳපු සම චතුරස්‍රය. right. හරි. මට කියන්න ගිය සතියේ හිටපු අය සම චතුරස්‍රයක විශේෂ ලක්ෂණ දෙකක් තියෙනවා. මම අහනගෙන උත්තරේ දෙන්න. උත්තරේ දෙන්න නෙතුල පුතා කියන්න. මොකද්ද සම චතුරස්‍රවල විශේෂ ලක්ෂණ දෙක? හැම පාදයක්ම සමානයි. ඔව්. තව එකක්. සියලුම පාද දිගින් සමානයි. තව එකක් කියන්න. සියලුම කෝණ ඍජු කෝණ වේ. සියලුම කෝණ ඍජු කෝණ වේ නේද? ඔයාලට පේනවා මෙයාගේ සියලුම පාද දිගින් සමානයි. අනිත් එක සියලුම කෝණ ඍජු කෝණ වෙනවා. හොඳයි. right. ඊළඟට අපි කතා කළා තවත් සරල රේඛීය තල රූපයක්. මෙන්න මෙයා. හරි. හැබැයි මෙයාගේ මේ සියලුම පාද දිගින් සමාන නැහැ. හරි. මට කියන්න අභිෂේක කියන්න මෙයාගේ ලක්ෂණ මොනවද? මෙයාගේ ලක්ෂණ දෙකක් කියන්න බලන්න. සම්මුඛ පාද දිගින් සමාන වේ. සියලුම කෝණ සුජු වේ. සියලුම කෝණ ඍජු වේ. ඍජු කෝණ වේ. සිය එකක් තමයි සියලුම කෝණ ඍජු කෝණ වෙනවා. මොනවා කිව්වේ? මොන පාදද? මෙයයි සම්මුඛ පාද වේ. සම්මුඛයි කියන්නේ මූලික ඔකුතේ කියන්නේ. මාර්ගයේ කරන්ට් එක ගිහලා දැනුයිස ජොයින්ට් උනේ මොනවද කරන්න කිව්වේ? මොකුත් කරන්න කියන්නේ අපි ගේ සතේ කරපු ටික තාම මතක් කරනවා. ඔයාලා එනකම්. හරි? එතකොට මෙන්න සම්මුඛ පාද සමානයි මේ. ඔය තියෙන සම්මුඛ පාද කියන්නේ මූණට මූණ බලන් ඉන්න පාද. ඒගොල්ලෝ දිගින් සමානයි. එහෙනම් ත්‍රිකෝණාශ්‍රයකත් ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. සියලුම පාද සම්මුඛ පාද දිගින් සමානයි. ඒ වගේම සියලුම කෝණ ඍජු කෝණ වේ. හරි? හොඳයි. අපි යනවාද අලුත් එකකට හොඳයි. හරි. එතකොට මේ දෙන්නටම තියෙනවා පාද හතරක්. ඒ නිසා යාලා චතුරස්‍ර කියලා අපි කියනවා මේ. මෙයා බලන්න. 1 2
3යි 4යි. එහෙනම් ඔයාලට පේනවා පාද 4ක් තියෙනවා නම් අපි යාලට කියන්නේ චතුරස්‍ර. එහෙනම් මෙයා චතුරස්‍රයක්. ඒකේ තරකයක් නැහැ. හරි. දැන් අපි බලනවා මෙයාගේ නම මොකක්ද? මේ චතුරස්‍රයේ විශේෂ ලක්ෂණයක් තියෙනවා අනිත් ඒ වගේ නැති. ඒ තමයි සම්මුඛ පාද යුගලක් එකම පරතරයකින් තියෙනවා. ඔන්න බලන්න. සම්මුඛ පාද යුගලක් එකම පරතරයකින්. ඒ කියන්නේ පුතේ මෙන්න මෙහෙම එකක් මේ. මෙන්න මේ පාදේ බලන්න මේ. ඔය පාද දෙක දික් කළාට හමු වෙන්නේ නැහැ. හරි? ඔය පාද දෙක දික් කරාට කවදාවත් හමු වෙන්නේ නැහැ. නමුත් මේ දෙන්න හම්බෙනවා. මේ බලන්න. ඔය ඒ දෙන්න දික් කරපුවම හම්බෙනවා. ඔය නමුත් නිල් පාට දෙක කවදාවත් හමු වෙන්නේ නැහැ. අපි මේ රේඛාවලට කියන්නේ ලොකු පන්තියේදී සමාන්තර රේඛා කියලා. දැන් අපි මේ වචනේ පාවිච්චි කරන්නේ. නමුත් ඔයාලා මතක තියාගන්න එකම පරතරයකින් තියෙන රේඛාවලට අපි කියන්නේ සමාන්තර රේඛා. ඔයාලා දැක්ක නැති මේ කෝච්චියේ එහෙම රේල් පීලි දෙක මෙන්න මේ වගේ එකම පරතරයකින් යනවා. මේ පරතරය වෙනස් වුණොත් එම කෝච්චිය පීලි පයින්නවා. හරි? එතකොට එකම පරතරයකින් තියෙන රේඛාවලට අපි කියන්නේ සමාන්තර රේඛා කියලා. ඒ රේඛා හැමතිස්සෙම එකම පරතරයකින් ගමන් කරන්නේ. මේ රේඛා දෙක අතර පරතරය හැමතිස්සෙම නිශ්චිතයි, වෙනස් වෙන්නේ නැහැ. හරිද? හොඳයි. එහෙනම් බලා ගන්න. මෙන්න මේ චතුරස්‍ර දෙකේ මේ ලක්ෂණය තියෙනවා. හරි? මෙයාගෙත් මේ බලන්නකො. මෙන්න මේ රේඛා දෙක ඒ රේඛාවයි මෙන්න මේ රේඛාවයි දික් කරපුවාම එකට හමු වෙනවා මේ. කොහෙද හරි හම්බ වෙනවා. නමුත් මෙන්න මේ රේඛා දෙක මෙයයි දික් කරපුවාම කවදාවත් හමු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලට පේනවා එහෙනම් සම්මුඛ පාද යුගලක් එකම පරතරයකින් පිහිටනවා. සම්මුඛ පාද යුගලක් පමණක් එකම පරතරයකින් පිහිටනවා. මෙයාගෙත් එහෙමයි මේ. මෙන්න මේ රේඛාවයි ඔයාලා හරියට ගත්තොත් මේ දෙන්නම එකම පරතරයකින් පිහිටන්නේ. වෙනස් වෙන්නේ නැහැ ওই පරතරය. හොඳයි. මෙයාගේ නම තමයි පුතා අපි කියනවා ට්‍රැපීසියම කියලා. right? එහෙනම් මම ලියන මාතෘකාව ට්‍රැපීසියම. මේ දෙකම ට්‍රැපීසියම. මම එකක් ඇඳලා තියනවා ලගේ පොතේ. හරි. ඔයාලා අනිත් එකත් ඇඳ ගන්න. ඔය කහ පාට එකත් ඇඳ ගන්න. ට්‍රැපීසියම කියන මාතෘකාව යටතේ මම එකක් ඇඳලා ඇති. ඔයාලා අනිත් එකත් ඇඳ ගන්න. ටියුට් එකේද? ඔව් ටියුට් එකේ ඇඳ ගන්න. ටියුට් එකේ ඇඳ ගන්න. 14 පිටුවද? ඔව් 14 පිටුව. 14 පිටුව. හරි. ඉතින් මෙන්න මේ රේඛා දෙකට අර එකම පරතරය කියන රේඛා දෙකට මෙහෙම ඊතල දාගන්න. ඒක තේරුම ඒවා කවදාවත් හමු වෙන්නේ නැහැ කියන එකයි. අපි ඒවට කියන්නේ සමාන්තර රේඛා කියලා. සමාන්තර රේඛා. හරි. මොකද කිව්වේ? ඔය එකම පරතරයකින් ගමන් කරන පාද යුගල තියෙන්නේ. ඒ හරි සර්. එහෙම දැන් මේකේ. හරි. අපිට ඊතල ගානක් දැන් මේ ඊතල 1 2 3 සම අපි සමානෙන් දාන්නේ. හරි සර්. දැන් දෙන්නටම සමාන ඊතල ගානක් අපි දාන්න ඕනේ. හරි? හොඳයි. right. හොඳයි පුතා එහෙනම් මෙයාගේ වැදගත්ම ලක්ෂණය අපි දන්නවා මෙයාගේ පාද 4යි කෝණ 4යි සම්මුඛ පාද සමාන වෙන්නේ නැහැ. ඒ කියන්නේ මූණට මූණ බලන් ඉන්න පාද සමාන වෙන්නේ නැහැ. කෝණ ගැනත් අපිට මොකක්වත් හරියටම කියන්න බෑ. හරි? කෝණ ගැනත් මොකක්වත් හරියටම කියන්න බෑ. එහෙනම් ඔයාලා ලියන්න ලක්ෂණයක් ලියමුද? පුතේ එදා අපි ලියන පොතේ ඇඳ නේද මෙයා වෙනම? ඔව් ගණ්ඩ කොහෙනම් ටක් ගාලා ලියන පොත. ටක් ගාලා ලියන පොත අරන් මේ දෙක වෙනම අඳින්න. අර පරතරය ගැන සැලකිලිමත් වෙන ටක් ගාලා අඳින්න.
හරි සර්. හරි. ඔයාලගේ ලියන පොතේ මේක අඳින්නේ හරියට ඉවලට අර රේඛා දෙක සමාන්තර විදිහට අඳින්න ඕනේ. හරි සර්. හරි. මෙන්න මේ ගැන විශේෂ අවධානය තියාගන්න. මෙහෙම අඳින්න ඕනේ. ඔය රේඛා දෙක අතර පරතරය වෙනස් වෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න. හරිද? මේ නිමිත ඔය ඇඳට පයින් ගහලා බලන්න මොකද වෙන්නේ කියලා. හරි. දැන් පුතේ මේ සමචතුරස්‍රයට පයින් ගහපුවාම මේ ඇද වෙනවා මෙන්න මෙහෙම. ඔන්නෝම ඇද වෙනවා. හැබැයි මේ පාදවල දිග වෙනස් වෙන්නේ නැහැ. ඇද වෙනවා විතරයි වෙන්නේ. හරි. ඒතර ඔයාලට පේනවා මේ පාද ඔක්කොම දිගින් සමානයි. පාද හතරම දිගින් සමානයි. හරි. එතකොට ඒ වගේම ඔයාලට පේනවද ඕක ඇලවුනහම අර වැඩේ වෙනවා. මොකක්ද අර වැඩේ කියන්නේ? මේ පාද අතර පරතරය මොකද වෙන්නේ? වෙනස් වෙනවද? ඔව් නිශ්චිතයි වෙනස් වෙන්නේ නැහැ නේ. ඒක නිශ්චිත පරතරයක්. බලන්න මේ පරතරය මේ. ඔයාලට පේනවා සම්මුඛ පාද අතර පරතරය වෙනස් වෙන්නේ නැහැ. ඔන්න බලන්න. මෙයාගේ පරතරය වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම මේ දෙන්නගේ පරතරය වෙනස් වෙන්නේ නැහැ නේ. එහෙනම් ඔයාලට පේනවා සම්මුඛ පාද අතර පරතරය වෙනස් නොවේ. හරි. හොඳයි පුතේ අපි මේකට කියන්නේ රොම්බසය කියලා. මොන බසයද? රොම්බසය. රොම්බසය. හරි. හොඳයි එහෙනම් අපි ඊළඟ මාතෘකාවට අපි යනවා. රොම්බසය පොඩක් ඔයාලගේ තියෙන සමාන්තර ආශ්‍රයනේ. එහා අන්තිම පිටුව ගන්න. ඒකේ තියෙනවා රොම්බසය. හරි. අන්තිම පිටුව ගන්න. සමාන්තර ආශ්‍රය ඊළඟට එමු. රොම්බසය ගන්න. හරි. ඔන්න මම ඔයාලට රොම්බසයක් ඇඳලා තියෙනවා. ඒකේ මේ පාද ඔබට කියන්නේ. සර් මම දැන් ටික ඉස්සරහ ජොයින් තුනේ. මේ මට මේ මීට ඉස්සලා කරපුවා පෙන්නන්නද? මීට ඉස්සලා කරපුවා දරුවෝ දැන් ඔයාලට පෙන්වන්න බෑ. මේ අපි දැන් තමයි පටන් ගත්තේ මේ ට්‍රැපීසියම් කියන එක අපි ඉගෙනනවා. ඔයා දැන් පෙරලා ගන්නකො ඔය ටියුට් එකේ අන්තිම පිටුව 16 පිටුව. වීඩියෝ ටික ආපුවම ඔයා වීඩියෝ ටික බලන්න පුතේ. අපි කෙරුවේ මේ මොකද්ද ට්‍රැපීසියම් ගැන විතරයි කෙරුවේ. සර් අද ටියුට් එක වෙලා තියෙන්නේ අද. නෑ පුතේ ඔය අපි තාම කරන අලුත් ටියුට් එක නෙමෙයි. හරි සර් ටියුට් එක වෙලා තියෙන්නේ අද අපිට මේ මෙහෙට කර්ෆියු ගන්න නෑ අද ඔය අලුත් ටියුට් එක නෙමෙයි කරන්නේ තාම. පරණ ටියුට් එක යන්නේ තාම. අලුත් එක පටන් ගත්තේ නෑ. හරිද? පරණ ටියුට් එකේ මේ අවසාන පිටුව යන්නේ. හොඳයි. ඔයා පොත ටියුට් එක නැත්තම් පුතේ පොතක් කරන් ලියා ගන්නකො. ඔව්. හරි ටක් ගාලා ඔයාලා අඳින්න මේ ඕකේ මම ඇඳලා තියෙන රොම්බසයක් ඒ රොම්බසයට මෙහා පැත්තේ මෙන්න මේක ඇඳ ගන්න. අර සමචතුරස්‍රයකින් හැදෙනවයි කියන එක ඇඳ ගන්න. ඕනනම් පයින් ගහනවත් අඳින්න. හරි. ඔන්න පයින් ගහපුවම හැදෙනවා රොම්බසය. මේ පාද හතරම දිගින් සමානයි. ඒකයි මේ සර් අච්චු පොතේද ලියන්නේ? අච්චු පොතේ ලියන පොතේද? ටියුට් එකේ මේ පැත්තෙන් මේක ඇඳ ගන්න. දැන් මම ඇඳලා තියෙනෝනේ. ආන් ඊටපල්ලා බතලේ එකපාරක් කියපුවාම 100 පාරක් කියන්න ඕන. ඇයි? සර් මම සුමුදුගේ මල්ලි අපිට දැන් පොඩ්ඩක් අඩු වුණා කොරෝන එකයි ආයේ සිග්නල් පොඩ්ඩක් හරි ගියා. සර් මොකද්ද කර හිටියේ? මම මේ උඩ පැන හිටියේ. පුතේ ඔයා පෙරලා ගන්න ටියුට් එකේ පරණ ටියුට් එකේ අන්තිම පිටුව පෙරලා ගන්නකො. පරණ ටියුට් එකේ අන්තිම පිටුව. ඒක මෙම්ම රොම්බසය ගැන කතා කරන්නේ. මේ රොම්බසය හැදෙන හැටි මං කිව්වා. සමචතුරස්‍රයක් ඇද වුණාම
රොම්බසයක් හැදෙනවා කියලා මං කිව්වා. අන්න ඒකයි දැන් මේ අපි කතා කර ඉන්නේ. මේ ලියන්නකෝ එක රොම්බසේ අඳින්න කොටක් ගලවමු. අර පාද සමාන බව දාගන්න. සහ පාද අතර අර පරතරය වෙනස් වෙන්නේ නැත්නම් ඊතලයකුත් අපිට දාන්න පුළුවන් නේද? අවම ඊතල දෙකකුත් දාගන්න. මේ පැත්තේ ඔව් කියන්න. ඔය ත්‍රිකෝණාශ්‍රය ඇඳ ගන්න ඕනද? ත්‍රිකෝණාශ්‍රය නෙමෙයි පුතේ මේ අඳින්නේ රොම්බසය. මේ පැත්තෙන්ද? මේ සමචතුරස්‍රය මේකද? ඔව් ඒක අඳින්න. ඔව් ඒකත් අඳින්න. සමචතුරස්‍රයක් ඇද වෙලා. ඇද වෙලා. හරි. හරිද? ඉසුරංග හරිද? සර් මේ හරිද? හරි. කවුද? පැහැදිලිවද? හරි සර්. හරි සර්. හරි. මට අමාශා දුව කියන මේකේ ලක්ෂණයක් රොම්බසේ එක ලක්ෂණයක් කියන අමාශා. මොකද්ද පුතේ? ඔව්. එකක් තමයි සියලුම පාද දිගින් සමානයි. ඔයාලට පේනවා සමචතුරස්‍රයේ විදිහටමයි ඒක වෙන්නේ. මේ සමචතුරස්‍රය ඇල වුණාම තමයි මෙන්න මේ රොම්බසේ හැදිලා තියෙන්නේ. එහෙනම් ඔයාලට පේනවා සමචතුරස්‍රයේ වගේම ඔව් සියලුම පාද දිගින් සමානයි. එහෙනම් ලියන්න පළවෙනි ලක්ෂණය සියලුම පාද දිගින් සමාන වේ. ඊතල දාගන්න. පුතාරි ඊතල දාන්න ඒ ඊතල දාන එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒව සමාන්තරයි කියන එක. සම්මුඛ පාද අතර පරතරය සම්මුඛ පාද අතර පරතරය නිශ්චිත වේ. වෙනස් නොවේ. නිශ්චිතයි කියන්නේ වෙනස් වෙන්නේ නැහැ කියන තේරුම. හරි සර්. හරි සර්. ඉවරයි සර්. හරි. ඔන්න බලන්න. මෙන්න තියෙනවා ඍජුකෝණාශ්‍රය. මේ තුල බලන්න සම්මුඛ පාද සමානයි මේ දිලිසි තියෙන්නේ. ඔන්න. සම්මුඛ පාද සමානයි. ඔයාලට පේනවා. හරි. දැන් මොකද කරන්නේ? අභිෂේක මේකට පයින් පාරක් ගහනවා. ඔන්න ගහුවා. ගාපුවාම මේක මොකද වෙන්නේ නැතුල? මේකට මොකද වෙන්නේ කිසෙල්? ඇද වෙනවා. ඔන්න ඇද වුණා. හැබැයි ඇද වුණාට මොකක් හරි දෙයක් වෙනස් වුණේ නැහැ. ඔයාට පේනවද? මෙයාගේ දිග වෙනස් වුණේ නැහැ. මෙයාගේ දිග වෙනස් වුණෙත් නැහැ. හරි? ඇද වුණා විතරයි. ඇද වුණාට දිග වෙනස් වෙන්නේ නැහැ. හරි. එහෙනම් ඇද වුණාට දිග වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ඔයාට පේනවා මෙන්න මේකට අපි කියනවා සමාන්තරාශ්‍රය. හරි. ඉස්සර වගේ මේක ඇඳ ගන්නකො පුතේ. ඇඳගත්ත සර්. මේක තමන්ගේ මේ ලියන පොතෙත් ඇඳ ගන්න අර මෙවගේ ලියන පොතෙත් ඇඳ ගන්න. ලියන පොතේ ඇඳගත්ත සර්.
ලියන පොතත් ඇඳගත්තා සර්. ලියන පොතේ ඇඳගත්ත සර්. හොඳයි. හරි. ඔයාලා ඔය අදිද්දි ඔයාලට තේරෙන්නේ නැති මෙයාගේ අර විශේෂ මොකද්ද? සඳරු කියන්නේ මොකක්ද විශේෂත්වය කියලා? මේ අන්න හරි. මෙන්න මේ සම්මුඛ පාද අතර පරතරය මොකද වෙන්නේ? ඔව් පාද පරතරය අන්න හරි. සම්මුඛ පාද එකම පරතරයකින් නේද? ඔව් සම්මුඛ පාද එකම පරතරයකින් තියෙනවා මේ. මෙයයි. හරි. එහෙම සමානු නැත්නම් ඒක සමාන්තරාශ්‍රයක් නෙමෙයි. ඒක නිකන් චතුරාශ්‍රයක්. හරි. හොඳයි පුතේ එහෙනම් ඔයාලට පේනවා මේ අපි යන්නේ සමාන්තරාශ්‍රය. ඒක මතක තියාගන්න ලේසි. ඍජුකෝණාශ්‍රයට පයින් ගහපුවම තමයි මෙයා හැදෙන්නේ. එහෙනම් අපි යාගේ ලක්ෂණ ටික ලියමු. මෙයාගේ කෝණ ගැන අපිට මුකුත් කියන්න බෑ. මේ කෝණ ගැන මුකුත් විශේෂතා අපි කියන්නේ නැහැ. හරි. ඔය කෝණ ගැන මුකුත් කියන්න බෑ අපිට. හොඳයි. ලියන්න පුතේ පළවෙනි ලක්ෂණය ලියන්න. සම්මුඛ පාද දිගින් සමාන වේ. කසුනේ සම්මුඛ පාද දිගින් සමාන වේ කියලා ලියන්න. සම්මුඛ පාද දිගින් සමාන වේ. හරි සර්. හරි සර්. සම්මුඛ පාද දිගින් සමාන වේ. හරි සර්. හරි සර්. හරි සර්. right. සම්මුඛ පාද ඒ කියන්නේ මූණට මූණ බලන් ඉන්න පාද තමයි දිගින් සමාන වෙන්නේ. හරි? හොඳයි. හොඳයි. එහෙනම් ලක්ෂණ දෙකයි. එකක් තමයි සම්මුඛ පාද දිගින් සමාන වේ. අනිත් එක සම්මුඛ පාද නිශ්චිත පරතරයකින් පිහිටයි. ඕක තමයි ලක්ෂණ දෙක. හරි. හොඳයි. හැමෝම තමන් මේක අනිවාර්යයෙන්ම මට ෆොටෝ එකක් එවන්න ඕන. මේක ලියන පොතේ අඳින්න චතුරස්‍රය කියලා දාලා මේ පහම අඳින්න. නම ලියන්න එපා. අපි නම මතක තියාගමු. මේක මත ලකුණු වෙන්න ඕනේ. දැන් ඔයාලට පේනවා මම මේක සමානව ගත්තේ කියලා. දිග එකක් ලකුණු වෙන්න ඕනේ. මෙන්න මේ මීතල දාන්න ඕන. මොකද ඒකේ තේරුම පරතරය වෙනස් වෙන්නේ නැහැ. නැත්නම් නිශ්චිත පරතරයකින් තියෙනවා. සවුන්ඩ් ඔෆ් කරන්න ඕන. ඊළඟ එක සම්මුඛ පාද සමාන බව. මෙයයි ඕපතේ අර හැම පාදයකටම මේ ඊතර දෙක දැම්මම සමාන නැද්ද? නෑ හැම එකටම දෙකක් දාන්න බෑ. එතකොට එක දාන්න. අපි මේකට එකක් දැම්මොත් අනිත් පැත්තකට දෙකක් දාන්න. ඒකේ තේරුම මේ දැන් මෙයයි එකම පරතරයකින් පිහිටනවා. මෙයයි එකම පරතරයකින් පිහිටනවා. හරි. ඒ ඊතර අපි දාන්න ඒවා එකම පරතරයකින් පිහිටනවා කියන්නේ. අපි ලොකු පන්තියට ගියාම කියනවා ඒවට සමාන්තර රේඛ. හරි. ඔබතේ කියන්නේ. හරි දාගන්නවද? හරි දාගන්නකො. right. අපි ඊළඟට අඳිනවා. හරිද? ලෑස්තිද ඊළඟ එක අඳින්න? ඔව් සර්. ඔව් සර්. හොඳයි. අපි ඊළඟට අඳිනවා ට්‍රැපීසියම. ටක් ගාලා අඳින්න. ට්‍රැපීසියම ආකාර දෙකක් තියෙනවා. දෙකම අඳින්න ඕන. ට්‍රැපීසියම ආකාර දෙකම අඳින්න. සර් යටින් යටිද? ඔව් ඒක යටින් අඳින්න. සර් ඔව්. මම ට්‍රැපීසියම කරද්දි හිටියේ නෑනේ. හරි පුතේ එහෙනම් ඔයා දැන් බලා ගන්නකො ට්‍රැපීසියම අඳින හැටි ඈ. මම ඒ විස්තරය තුල කියලා දෙන්නම්. හා සර්. මාතෘතියේ නෑ සර්. හරි ඒගොල්ලෝ බලා ගන්නකො තව ටිකකින් අඳිද්දි. හරි ඒතර ට්‍රැපීසියම හිටුම නැති අය බලන්න ට්‍රැපීසියමේදී මෙන්න මේ එකම පරතරයකින් මෙන්න මේ පාද දෙක පිහිටනවා. එච්චරයි ඔයාගේ ලක්ෂණය. නේ? ඔන්නම අපිට ට්‍රැපීසියම් වර්ග දෙකක් අඳින්න පුළුවන්. හරිද? හරි සර්. හරි සර්. හොඳයි. ඊළඟ එක
ඔන්න රයිට්. ඊළඟ එක රොම්බසය අඳින්න. රොම්බසය. රොම්බස්. මුඛපාද අතර පරතරය නිශ්චිතයි. වෙනස් වෙන්නේ. ඔන්න ඔය ලක්ෂණ දෙක තියෙන්න ඕන. ඔය තමයි අපේ රොම්බසය. හරි. පුතේ පටල ගන්න එපා මේ පොඩි කාලේ ඉඳන් පොඩි ඔලුවට දාගන්න හරියටම. මේ ඔව් කියන්න. ඔය උඩ තීරුවට අර ඉරි කැලි දෙකක් දාන්න බෑද? බෑ පුතේ හතරම එක සමානයිනේ. ඒ නිසා එකම ඉරි කැලක් දාන්න ඕන හතරටම. ඇයි සමචතුරස්‍රයට පයින් ගහපුවමනේ රොම්බසය හැදුනේ. ඒ කියන්නේ පාද හතරම දිගින් සමානයි. ඒක ඒ නිසා හතරට එකම ඊතලයක්ම එකම මේ සලකුණක් මම දාලා තියෙනවා.